දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇද සුභාරතී ආයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැමදෙනාටම අද අප්‍රේල් මාසේ 9 වෙනිදා සෙනසුරාදා දවස. අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවා. අලුත් අවුරුද්ද ළඟ ළඟ එනකොට සාමාන්‍යයෙන් ඉතිහාසෙත් කියන දේ තමයි අතේ මෙටේ සල්ලි ටිකක් තියෙනවා නම් හොඳයි කියලා. මුදල් හදල් තියෙන කාලයක් සාමාන්‍යයෙන් ඉතිහාසයේ අටුකොටු පිරුණම අතට බිල මුදල් ආවම තමයි අලුත් අවුරුද්ද එන්නේ මේ කාලවකවානුව. හැබැයි ඉතින් මේ වතාවේ අලුත් අවුරුද්ද එද්දී අපිට පොඩ්ඩක් විතර අමාරුයි රටක් විදියට ගත්තා. මේක ඔබට මට විතරක් නෙවෙයි රටේ හැමෝටම අමාරු කාලයක්. ලෝකෙත් බොහෝ රටවල් වල තත්ත්වය එහෙමයි. එහෙම දෙයදී තමයි මේ පාර අලුත් අවුරුද්ද උදා වෙන්නේ. දැන් මේ කියන වටපිටාව නිර්මාණය වුණේ මේ මෑත කාලීනව කෙටි කාලීනව නෙවෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ ලෝකයේ තුළ ගොඩනැගිච්ච විවිධ ආර්ථික ක්‍රමවේදයන්ගේ හැඩතලයන්ගේ යම් යම් වෙනස්කම් අනුව තමයි මේක මේ තත්ත්වයටපත් උනේ. විශේෂයෙන්ම අවසාන වශයෙන් ගත්තොත් අපිට විදේශ මුදල් අපිට අවශ්‍ය තරමට තිබුණේ නැහැ. ඒ නිසා මේ අර්බුදය තවත් උග්‍ර තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ වර්තමානයේ තිබෙන ආර්ථික අභියෝගය කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ වගේම මේ ආර්ථික අභියෝගය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් එහෙම නැත්නම් කිව්ව ඩොලර් ටික අපි හොයාගන්නේ කොහොමද කියන කතාවට අද අපි ප්‍රවිෂ්ටයක් ලබා ගන්න සූදානම් වෙනවා සුභාරතිය තුළ. ඒ අතර වාරයේ දවසේ මහ බැංකුව අධිපතිවරයා වැඩබාර ගන්නවා. ඒ වගේම එතුමන් මාධ්‍ය හමුවක් පවත්වනවා. එතුමන්ගේ දර්ශනය රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව සඳහන් කරනවා. මේ සියල්ලත් අද අපේ සුභාරතියට එක්කාසු කර ගන්න පුළුවන්. අද අපේ සුභාරතියේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ගයම් මහත්මයා. ඒ වගේම අපි දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා වරලත් ගණකාධිකාරී ඒත් එකම මෙගා හිට සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උපාලි ජයසේකර මහත්මයාවත් අපි දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඉන්නේ. අපි ඔබතුමාන්වත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් ඔබතුමන්ටත්. ආයිබෝන් ඔබතුමාන්ලට. හොඳයි අපි මැදිරියේ සිටින අපේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා ගැන අපි කතාව පටන් ගමු. ප්‍රවේශයක් විදිහට ගත්තොත් මහාචාර්යතුමනි මේ අපි වර්තමානයේ ඉන්න අභියෝගය කොහොමද හටගන්නේ? මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් එකපාරම මතුවෙච්ච දෙයක්ද මේ අවසාන මාසයේ එකමාර තුල? එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තුල ගොඩනැගිච්ච දෙයක්ද කියලා කාට හරි ප්‍රශ්නයක් આવොත් කොහොමද අපි මේක විග්‍රහ කරගන්නේ? ඔව් ගයන් මහත්මයා හොඳ ප්‍රශ්නයක්. මේ අර්බුදය පිළිබඳව අපි කතා කරනකොට මේකට ඇත්තටම ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ අපේ ජනතාව ගොඩක් දැනුවත් වෙලා තියෙනවා මාධ්‍ය වලින් පසුගිය මාස කිහිපය තුලම අපි බැලුවොත් නිදහසේ ඉඳන්ම අපේ මේකේ ලක්ෂණ තිබිලා තියෙනවා. අපි අර ලෙඩක් දැක්කයි ලෙඩේ පොඩි ලක්ෂණ තිබුණා රෝගියාගේ. නමුත් අපි කිසි රජයක් මේ සම්බන්ධයෙන් අර අපි දකින දැක්මකින් වැඩ කරේ නැහැ කියන එක මට කියන්න පුළුවන්. හැබැයි පසුගිය කාලේ මේක තවදුරටත් මම හිතන්නේ තීව්‍ර වුණා. මේකෙදී පසුගිය රජයන් කිහිපෙම මේ පිළිබඳ තවදුරටත් මේ අර්බුදය දැක කිසියම් සාධනීය වැඩපිළිවෙලකට ආවේ නැහැ කියන එක අපි දැක්කා. ඉතින් මම හිතන්නේ පසුගිය මාස කිහිපය තුළ මේක අපිට දැනුණා. ඇඟට දැනුණා. දැන් මේ ඔබතුමා මතක් කළ අවුරුද්ද. මේ අවුරුද්දේ මම හිතන්නේ අපිට දැන් වෙලා තියෙනවා අර තිත්ත කසාය බොන්න. ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක අපේ අර තියෙන එකක් තමයි මම දකින්නේ දූරදර්ශී නායකත්වය මේක දැක්කේ නෑ. මොකද අපේ නායකයෝ හිටියා. ඔවුන්ගේ හොඳ දූරදර්ශී දැක්මක් තිබුණත් මේ ආර්ථික දැක්ම කියන එකේදී ඔවුන් කිසියම් පසුබෑමක් තිබුණා. ඒක මම හිතන්නේ දේශපාලන නායකත්වයේ පමණක් නෙමෙයි අපේ පරිපාලනය ඒ වගේම අපි අනිකුත් පොලිසි ගන්න ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති සම්පාදකයන් මේ සම්බන්ධයෙන් නිසි වගකීමකින් කටයුතු කළේ නැහැ කියන එක අපිට හිතන්න පුළුවන්. ඒ නිසා තමයි මේක අපේ අද ගෙදර කුස්සියට දෙන්නලා තියෙන්නේ. අපේ අම්මට දෙන්නලා තියෙන්නේ. අපේ තාත්තට දෙන්නලා තියෙන්නේ. අපේ සහෝදරයට දෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අපි මේ වෙලේ හොඳටම දන්නවා. නමුත් දැන් අපිට තියෙන්නේ මේ රෝගී ආර්ථිකය කියන රෝගියා ඉන්න මේ අසාමාන්‍ය මාරාන්තික තත්ත්වයෙන් අපි ඔහුව මුදවාලන්න අපි කල යුත්තේ කුමක්ද කියන එක තමයි මේ අවස්ථාවේ අපේ වගකීම වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඊයේ මහ බැංකුව අධිපතිතුමා නව අධිපතිතුමා ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීන් හොඳ විශ්වාසයක් අපිට ලබා දුන්නා. ඉතින් අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු මේ සම්බන්ධයෙන්.
හොඳයි දැන් අපි දුරකථනයෙන් සම්බන්ධ වෙනවා උපාලි ජයසේකර මහත්මයා. එතුමන් වරලත් ගණකාධිකාරීවරයෙක්, ඒතකම හොඳ ව්‍යාපාරිකයෙක්. උපාලි ජයසේකර මහත්මයා, ඔබතුමන් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුදය, විශේෂයෙන්ම අපිට විදේශ මුදල් වල හිඟකමත් එක්ක මේ භාණ්ඩ හා සේවාවන් වල මිල මට්ටම ඉහළ ගිහිලා තියෙනවා. ඒතකම සමහර භාණ්ඩ හා සේවාවන් වෙළඳපොලේ තරමක් දුරට හිඟ භාණ්ඩයන් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමන් විග්‍රහ කරගන්නේ කොහොමද? මේක කෙටි කාලයක් තුළ ඇති වුණු දෙයක්ද? එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තුළ ගොඩනගුණු ප්‍රශ්නයක්ද? ඇත්තටම අපි මහාචාර්යතුමා කිව්ව එකෙන්ම පටන් ගන්නම්. ඇත්තටම මේක දිග කාලේනම තිබ්බ දෙයක්. මෙතෙන්දි ගායන් මහත්මයා අපි දියුණු වුණ රටවල් බලපුවාම ඒ දියුණු වුණ සෑම රටකම තියෙන එක ගුණාංගයක් අපේ ළඟ නැහැ. අන්නේ ගුණාංගය අපි හදාගන්නකම් අපිට මේ රට දියුණු කරන්න බෑ. එකක් තමයි අපේ රටේ ඉන්න මිනිස්සු අවංක නැහැ. අපි ඔකට සිංහල වචනෙන් කියනවා සුපිරිපන්න නැහැ. ඉන්ටර්ප්‍රිටි එක නැහැ අපේ මිනිසුන්ගේ. ඊළඟ එක තමයි අපි කරන කිසිම දෙයක් ගැන අපි වග වෙන්නේ නැහැ. අපේ accountability එකක් නැහැ. ඒ වගේම අපි කරන කිසිම දෙයක විනිවිදභාවයක් නැහැ. ඒ කියන්නේ අපි transparency එකක් නැහැ. ඉතින් මේවා නැති හින්දා අපේ මිනිස්සු ගොඩක් අල්ලසට දූෂණයට බර වෙලා ඉන්නවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඒ වගේම පෞද්ගලික අංශ දේශපාලන මේ හැමතැනම අපේ රටේ හැමතැනම මේ අල්ලස දූෂණය කියන එක උඩුදුවලා තියෙනවා. අපි මේක මම ඇත්තටම මේක කියනවා මේ අපි ජනතාව ගත්තාම මේකට හැම එක්කනම නෑ. රටේ ඉන්න ජනගහනයෙන් 2% විතර තමයි මේ වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ රටේ ඉන්න දූෂකයෝ, වංචාකාරයෝ, කොමිස්කාරයෝ, ඒ වගේම සමාජ විරෝධී වැඩ කරන හොරු, ඒ වගේම කපටියෝ, මෙන්න මේ ගණේට අයත් කොටසක් ඉන්නවා 2%. අපි අර කියන 225 විතර නෙවෙයි. ඒ 225 අතරින් මේවට අයිති කට්ටිය ඉන්නවා. ඉතින් අපි අද ජනතාව හැටියට මේ 225ට විතරක් නෙමෙයි එරෙහි වෙන්න ඕනේ. මෙන්න මේ සමාජ විරෝධිකම් කරන මේ 102ට එරෙහි වෙන්න ඕනේ. අපි මෙච්චර ගම්වල ඒ වගේම නගරවල මෙන්න මේ 102ට යට වෙලා ඉන්නවා. අද මිනිස්සු නැගිටලා ඉන්න වෙලේ ඔබ බලන්න ඕනේ මෙන්න මේ 102 මේ තමන්ගේ ගේ ළඟත් වංචාකාරයෙක්, දූෂකයෙක්, හොරෙක්, මිනිමරුවෙක්, ඒ වගේම පාතාලේ වැඩ කරන මිනිහෙක්, මේ රටට සමාජ විරෝධී වැඩ කරන මිනිහෙක් ඉන්නවද කියලා. අන්න ඒ මිනිස්සු තමයි මේ ආර්ථිකයේ ඝාතකයෝ කියන්නේ අපි. ආර්ථිකයේ ඉන්න ඝාතකයෝ තමයි මේ මිනිස්සු. අන්න ඒ 102ට එරෙහි නොවි අපි මොනවා කරත් වැඩක් නැහැ. ඒක නිසා පළවෙනිම මේ රටේ කරන්න ඕනේ මෙන්න මේ නීතිය ක්‍රියාත්මක කරන එක. මේ රටේ අල්ලසට දූෂණයට පිට තියෙන, ඒ වගේම මිනිසුන්ට තමන් කරන දේ ගැන සුපිරිපන්න භාවයක් තියාගන්න පුළුවන්, ඒ වගේම අවංකව විනිවිදභාවයේ තියාගෙන වගවීම එක්ක කටයුතු කරන්න පුළුවන් සමාජයක්, පරිසරයක් අපි නිර්මාණය කරන්න ඕනේ. අද ඇත්තනම පාඩ බෑලා ඉන්න මම නීතිඥවරුන්ගෙත් ඉල්ලනවා ඔබතුමන්ලා මේවට එරෙහිව හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට තමන්ගේ කොටස තමන් රටට කරනකොට ඉබේම අපි මේ රටේ ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන්. හොඳයි, ඔබතුමන් ඔහොම දුරකථනයේ ඉන්න අතර වාරේ දැන් ඕකට තව දෙයක් එකතු කරවතින් මේ අපි මේ ගැටලුව හරියට හඳුනා ගන්න ඕනේ. දැන් සමහර ලාවට කඩේකට ඔබේ ගෙවල් ගාව තියෙන කඩේ මුදලාලි මොකක් හරි යම් භාණ්ඩයක් ගේනවා අද තියෙන මිලට. හැබැයි ඒක මොකක් හරි වෙලා අද රාත්‍රියේ වැඩි වෙනවා. හැබැයි හෙට යා වැඩි මිලට ඒක විකුණනවා. යාට මේ තුල කිසි පාඩුවක් මොකුත් වෙන්නේ නැහැ. හංගගෙන ඉඳලා විකුණනවා. අවාසනාව එහෙම කළා යා ලාභ උපදවගෙන යත් වෙනවා පාරට මේ ගෙදර යවන්න. ඒ නිසා මේ අර අපේ උපාලි ජයසේකර මහත්මයා මතක් කරා වගේ මේක දේශපාලඥයන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න ඕන වෙලාවක් නෙවෙයි, හැමෝම Tamanට ඇඟිල්ල දික් කරගන්න ඕන වෙලාවක්. ඔබ මම අපි සියලු දෙනාම කොයිතරම්නම් රට වෙනුවෙන්, රටේ ආර්ථිකය වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් කැප වෙනවද කියන ප්‍රශ්නාර්ථය පිළිබඳව අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕන කාලයක් වකවානුවක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා දැන් ඊයේ මහ බැංකුව අධිපතිතුමනුත් සඳහන් කරන කාරණාවක් තමයි කඩා වැටෙන ආර්ථිකය ගොඩනැගීම එකපාරට කරන්න බෑ කියලා. ඒක ඇත්ත කතාවක්. ඒක පේන්න තියෙන දෙයක්. එහෙම කරන්න දෙවියන් වහන්සේටවත් බෑ. මේ ආර්ථිකයක් තියෙන්නේ. ඒ නිසා අපි කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? දිනේෂ් සමරසිංහ මහත්මයා ඔබතුමන්ට පේන විදිහට දැන් ආර්ථිකයේ යම් ගැටලුවක් තියෙනවා. මේක ආයි හරවන්න තැන අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? ඔව්, බොහොම කාලීන ප්‍රශ්නයක් අපි අද කතා කරන. මම හිතා අපේ වරලත් ගණකාධිකාරීතුමා පැවසුවා එකක් තමයි අපේ මේ අවංක නැතිකම කියන එක. මේකේ මේ රූට් කෝස් එක අපි කියනවා. නමුත් මේක අපි බැලුවොත් අපිට දකින්න පුළුවන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන උපක්‍රම කියන එක. මම හිතන්නේ මහ බැංකුව අධිපතිතුමා පැවසුවා ඊයේ පැහැදිලිවම අපිට කෙටි කාලීනව කරන්න තියෙන දෙයක් තමයි අපි විසින් කළ යුත්තේ මේ වෙලේ ණය
ප්‍රතිව්‍යුහගත කරන එකට පදනම සකස් කර ගැනීම. මම හිතන්නේ ඒක දැන් කටයුතු තාක්ෂණික මට්ටමින් සිදුවීම් පවතිනවා. ඊට අමතරව ඒකට සමාන්තරව අපි කළ යුතු අනිත් දේ තමයි IMF එකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ සමගම අපි කිසියම් ලෝන් එකක් තමයි ගන්නෙ. නමුත් ඒක අපි ගන්න ඔය වාණිජ ණය වගේ නෙමෙයි. කිසියම් අපිට දීර්ඝකාලීනව සහන පොලියකට ලබා දෙන දෙයක්. එතකොට මම හිතන්නේ කෙටි කාලින අපිට මේ වැඩේ කරන්න වෙනවා. හැබැයි මම හිතන්නේ දිගු කාලිනව අපි කළ යුතු දෙයක් තමයි අපේ තියෙන නිෂ්පාදන ආර්ථිකය අපි ශක්තිමත් කරගත යුතුයි. අපි මේක මම හිතන්නේ පසුගිය අවුරුදු 30 40ම කතා කරලා තියෙනවා. නමුත් අපේ ප්‍රතිපත්ති නොමැතිවීම තුළ මම දකින්නේ විශේෂ මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයෙන් මම දකින්නේ අපේ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රශ්නයක් තියෙනවා. දේශීය ආර්ථිකයේ තියෙන නිෂ්පාදනය වැඩි දියුණු කරන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අපි බැලුවොත් ආර්ථිකයේ 50%කට වඩා ආර්ථිකයේ දල දේශීය නිෂ්පාදනයේ දායකත්වය දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. මහාචාර්යතුමනි ඒක ප්‍රතිපත්ති සම්පාදනයේ ගැටලුවක්ද එහෙම නැත්නම් ඒ සම්පාදනය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මහ පොළොව තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඔය දෙකම තියෙනවා ගායන් මහත්මයා. මොකද ප්‍රතිපත්ති වුණත් අපි දකින්නේ නැහැ හරිම කෙටි කාලීන ප්‍රතිපත්ති කිව්වට. මම හිතන්නේ පසුගිය කාලේ අපි දැක්කා ප්‍රතිපත්ති ඒ වගේම ක්‍රියාත්මක කිරීමත් එහෙමයි සර්කියුල එකක් එනවා චක්‍රලේඛයක් එනවා එක වෙනස් කරනවා. ඉතින් ඒ තුළම මිනිස්සුන්ට මේ කිසියම් තීරණ ගැනීමේදී තියෙන අවිනිශ්චිතතාවය. ඒ නිසා මම හිතන්නේ රට ඇතුළේ ඉන්න ආයෝජකයෙක් ඒ වගේම විදේශීය ආයෝජකයෙක් මේව බලලා එන්නේ. අපි කියන මිනිස්සු එන්නේ අර easiness of doing business කියලා කියන ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකය කියලා එකක් තියෙනවා. ඉතින් මේ ඒවෙන් මේව රිෆ්ලෙක්ට් වෙනවා. අපි ඉන්නේ මං හිතන්නේ CM පිටිපස්සේ. ඒක බැලුවොත් ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන දෙයක් තමයි අපේ ප්‍රතිපත්ති සම්පාදනයේ අඩුපාඩු තියෙන. ඒ වගේම ඔබතුමා කියව පරිදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙන්න මේක අපි දකින්න ඕනේ. ඒ වගේම අර අපේ වරලත් ගණකාධිකාරිතුමා පැවසු විදිහට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඒ වගේම මම කියන මේකට වචන තමයි මූල්‍ය විනය. මම හිතන්නේ අපි දැක්කේ නෑ පසුගිය අවුරුදු මං හිතන්නේ 30 40 තුල මේ මූල්‍ය විනය කියන එක තිබුණේ නෑ. එක එක මට්ටමින්. කියන්නේ දැන් මං හිතන්නේ මේක වැඩි වෙලා ඇති. නමුත් අර ඒ රූට් කෝස් එක තිබුණ මූල්‍ය විනය වංචාව දූෂණය කියන එක මං හිතන්නේ ඒක තමයි මිනිසුන්ගේ ආගම උනේ. මං හිතන්නේ අර 102 මේ අපේ වරලත් ගණකාධිකාරිතුමා පැවසු පරිදි 102 ආගමුනේ මේ මූල්‍ය විනය නැතිකම වංචාව දූෂණය ඒ වගේ මූර්තිය සමිති කියන එක මං හිතන්නේ මේ සියල්ලම මං හිතන්නේ මේකට වගකිය යුතුයි. ඉතින් මේ ප්‍රතිපත්ති සම්පාදනය කළත් වෙනස් කරන්න ආණ්ඩුවට වෙලා තියෙන සමහරවිට මේ වෘත්තීය සමිති සමහරවිට ඒකට විරුද්ධ වෙනවා. මම හිතන්නේ අපේ මේ දියුණු රටවල වෘත්තීය සමිති කියන જાතියක් නැති වෙගෙන යනවා. ට්‍රෙන්ඩ් එක තමයි අපි කියන්නේ අර ප්‍රොෆෙෂනල් බොඩිස් වෘත්තීයකින්ගේ සංගම් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ දෙනවා ප්ලෑන් එකක්. අපි කියනවා ටෙක්නොක්‍රැට්ස්ලා කියලා. ඒගොල්ලෝ තමයි ඒ එක්ස්පර්ටිස් එක තියෙන එක එක සෙක්ටර්ස් වලට. ඒ ප්ලෑන් එක තියලා රජයට අපි බලපෑමක් කරනවා. මම හිතන්නේ ලංකාවේ ඒක නැහැ. මම හිතන්නේ වෘත්තීය සමිති තිබිය යුතුයි. ඉල්ල යුතුයි. හැබැයි මේ වගේ වෙලාවක මම හිතන්නේ අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න ගමන් හිතන්න ඕනේ අපේ යුතුයකම වාක්‍යය මොකද්ද කියන එක. මම හිතන්නේ අන්න ඒ වගේ බලපෑමක් කරන වෘත්තීය සමිති අපේ රටට අවශ්‍යයි. ඒ වගේම අර අවංකභාවය කියන එක තමයි මම හිතන්නේ ලොන්ග් ටර්ම් වෙන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි දිගු කාලිනව මේ ප්‍රශ්නට අදාළව අපේ තියෙනවා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය. මම හිතන්නේ අපේ බදු මුල්ලින් තමයි මේවා නඩත්තු වෙන්නේ. මම බැලුවොත් මම සර්ච් කරාම ගිය අවුරුදු කිහිපයකට තියෙනවා සිලෝන් පෙට්‍රෝලියම් එක. ලංකා කංජතෙල් නිධිගත සංස්ථාව. දෙකට තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එක. එතකොට ලංකා විදුලි බල මණ්ඩලය, රේල්ලුව. මං කියන්නේ මේවා මේ වහන්න කියලා නෙමෙයි. මේවා කිසියම් සාධනීය ක්‍රමයකට ප්‍රතිව්‍යුහගත කරලා ලාභ උපයන ක්‍රමයකට ගේන්න කියලා මං කියන්නේ. අනිත් රටවල්වත් මේවා තියෙන ඉන්දියාවෙත් තියෙන. නමුත් ඒගොල්ලෝ නිතරම තීරණ ගන්නවා මේ වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද? සමහරවිට එතෙන්දී වෘත්තීය සමිති විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මං කියන්නේ එතෙන්දී ඒකට අපිට තියෙන්න ඕන රජයක් විදියට, වෘත්තිකින් විදියට ඒකට කිසියම් සාධනීය ක්‍රමවේදයකට අනුව ඒක කරනවා කියන එක. අපි කියන්නේ අර ට්‍රාන්ස්ෆෝම් කරනවා කියන එක. ඉතින් අපේ මං හිතන්නේ නායකත්වයෙන් ඒ වගේ දෙයකට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඉල්ලීම් කරන්න ඕනේ වෘත්තීය සමිති වලට. වෘත්තීය සංවිධාන වලට. අපි කියන ප්‍රොෆෙෂනල් බොඩිස් කියලා. ඒගොල්ලන්ට ලොකු රෝල් එකක් තියෙනවා. මම හිතන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ දැක්ම තමයි වෘත්තීය වේදීන් විදියට අපි මේ ප්‍රශ්නට අවතීර්ණ විය යුතුයි. ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදකීන්ට අපි උදව් කළ යුතුයි. ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනය අපෙන් ගන්න ඕනේ කිසියම් අදහසක්. ඒක මම හිතන්නේ රජයෙන් වෙන්නේ නැහැ කියලා අවශ්‍ය ප්‍රමාණයට. දැන් උදාහරණයක් විදිහට අපි දකිනවා මේ දවස්වල විදුලි බල අර්බුදය. දැන් මොරටු විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම අපි දකිනවා මේ සම්බන්ධ එක්ස්පර්ටිස් එකක් තියෙනවා ඉංජිනේරු පීඨය. ඒ කියන්නේ අපි දකින ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් විදුලි ඉංජිනේරු අපේ ඉන්න වෘත්තිකයින්. ඉතින් ඔවුන් කියන්නේ මේ සෝලර් සිස්ටම් එක පුනර්ජනනීය බල ශක්තියට මොරටු විශ්වවිද්‍යාලයේ තියෙන එක්ස්පර්ටිස් එකක්. නමුත් ඒක ගන්න නැහැ. දැන් අපි හිතනවා නෙට් මීටරින් කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කාලයක් තිස්සේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේක මේ වගේ දෙයකට ගන්න විශ්වවිද්‍යාලෙත් අරගෙන මිනිස්සුන්ව දැනුවත් කරලා දැන් මම මේක තවදුරටත් අපි කතා කරමු මේ කොහොමද අපි අවතීර්ණ වෙන්නේ කියලා ගෑන් මහත්තයා. සැබෑරසම රට තුළ සම්පත් ඇති තරමට තිබෙනවා.
තියෙනවා මේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් අපිට තිබෙන්නේ. ඒ නිසා අපිට ආර්ථිකය පිළිබඳව යම් යම් අභියෝගයන් තිබෙන්නේ. දැන් උපාලි ජයසේකර මහත්මයා ඔබතුමන් වරලත් ගණකාධිකාරීවරයෙක්. ඒ වගේම ඉතා ප්‍රකට දක්ෂ මැනවින් තමන්ගේ ආයතනය කළමනාකරණය කරන ව්‍යාපාරිකයෙක්. දැන් ඔබතුමන් අපේ රටේ ඩොලර් උත්පාදනය කළ දෙන ව්‍යාපාරිකයෙක්. දැන් අපේ රටේ මේ ආර්ථික අර්බුදයේ එක කොටසක් තමයි අපිට අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණය නැහැ. දැන් ඔබතුමන් මේක බාහිරින් ඉඳගෙන දකින්න කෙනෙක් විදිහට කොහොමද ව්‍යාපාරිකයෙක් විදිහට කොහොමද අපි මේ ගැටලුවට කොහොමද විසඳුම් හොයා ගන්න ඕනේ? අපි මෙතෙක් ගත්ත ක්‍රමවේද හරිද? එහෙම නැත්නම් මේ ක්‍රම තවදුරටත් අපි යථාවත් කරගන්න ඕනේද? එහෙම නැත්නම් මේකෙන් වෙනස් පාරක යන්න ඕනේද ඔබතුමන් හිතන විදිහට? ඔව් ඇත්තටම ගායන් මාත්‍ය දැන් අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ඊයේ දැන් අපි අහගෙන හිටියා අපේ සෙන්ට්‍රල් බැංක් එකේ දැන් අලුතින් පත් වුණ අපේ නිලධාරි මණ්ඩලයත් කතා කරනවා. අපි මේ හැමතැනකදීම කතා කරේ අපි තව කොහොමද ණය ගන්න කියලා. හරිද? ඒ කියන්නේ දැනටත් අපි ඩොලර් බිලියන 60කට වඩා අපේ රට ණයයි. අපි තව ණය ගන්න එක තමයි දැන් කතා කරේ. හැබැයි ඉතින් මේක කෙටි කාලින විසඳුමක් හැටියට ඒක හොඳයි. හැබැයි මම ව්‍යාපාරිකයෙක් හැටියට ඒ වගේම මේ රටේ පුරවැසියෙක් හැටියට අර ඔබතුමා කිව්වා වගේ මේ රටේ අපේ වත්කම් ටික අපි කළමනාකරණය කරන්නේ නැහැනේ. අපි මේ රටේ වත්කම් ටික කළමනාකරණය කරලා කෙටි කාලීනව අපිට මේ විදේශ විනිමය හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් මම දැන් කියන්නම්. එකක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඔක්කොටම ඉස්සෙල්ලා අපේ රටට විදේශ විනිමය වෙන මිනිසුන්ගේ ඒ වගේම මේ රට ඇතුලේ ඉන්න මිනිසුන්ගේ විශ්වාසය ඇති කරන්න ඕනේ. දැන් විදේශ රටක ඉන්න මිනිස්සෙක් සල්ලි ඉවන්නේ නැහැ. ওই ටික යවලා වැඩක් නැහැ නේ. ඔක කවුරු හරි හොරා කයින් කියන පදනම උඩ ඉවන්නේ නැහැ සමහර අය. ඒතකොට අපේ රටේ ඉන්න අය පිට රටින් සල්ලි ගේන්න තියෙනක ගෙනන්න නැතුව ඒ රටවල තියාගෙන ඉන්නවා. දැන්ම මේක ගෙනල්ලා වැඩක් නැහැ කියලා. ඒ නිසා අන්න ඒ විශ්වාසය අපි ඇති කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. ඒක අද ඉඳන් කරන්න පුළුවන්. ඒකට ආයේ තව අවුරුද්දකින් විශ්වාසය ඇති කරන්න ඕන මේ දැන් ඉඳන් කරන්න පුළුවන්. එතකොට ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් අපි පිට රටක ගිහින් වියදම් කරනවා නම් ඩොලර් බැංක් වලින් 10%ක සර්චාර්ජයක් ගන්නවා ඒකට. අපිට පුළුවන් බැංක් වල ඩොලර් තැන්පත් කරන අයට අපිට 10%ක 15%ක ඉන්සෙන්ටිව් එකක් දෙන්න. එතකොට ඒගොල්ලෝ රට ඇතුලේ ඩොලර් තැන්පත් කරනවා. මොකද රට ඇතුලේ ඩොලර් ගෙනාවා කියලා අපි අර ණයට ගන්නකොට අපි යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න දෙපේ. අපි ඒ ඉන්ට්‍රස්ට් එක වෙනුවට අපේ මේ රටේ ඩොලර් සේවන අපේම කට්ටියට අපි යම්කිසි මුදලක් දෙනවා ඒකට. ඊට වඩා වැඩි මුදලක් අපිට දෙන්න පුළුවන්. මොකද රටේම අයනේ. එතකොට මේ රටට ඒ ටික ඉතුරු වෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ මේ කළු කඩ මුදලාල්ලා ටික අපේ රටේ ඉන්න බ්ලැක් මාකට් මනි එක්ස්චේන්ජර්ස්ලා ටික ඔක්කොම ගෙනල්ලා එක තැනකට ඒගොල්ලොන්ට කියන්න ඕනේ බැංකුවට වඩා රුපියල් 5කට වඩා වැඩියෙන් කිසිම වෙලාවක මුදල් හොමාරු කරන්න එපා කියලා. එහෙම කවුරු හරි කරනවා නම් ඒගොල්ලොන්ට දැඩි දඬුවම් දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ මේ රටේ මිනිස්සු ඒගොල්ලෝ තමයි මේක ගෙනියන්නේ ඉස්සරහට. දැන් රුපියල් 200 තිබ්බ ඩොලර් එක අද ඒගොල්ලෝ 400ට ගෙනියලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ ඒගොල්ලෝ ඒක 400ට ගෙනියන්නේ නැතුව ඒකත් ඒගොල්ලෝ එක අර අපි කියනවා තෙල් විකුණන රටවල් එක මිලකට ඇවිල්ලා තෙල් විකුණනවා වගේ ඒගොල්ලන්ට පුළුවන් එක තැනකට ඇවිල්ලා අපි රුපියල් ඩොලරයට මීට වඩා ගෙවන්නේ නැහැ. අපි බැංකුවේ ගෙවන මිලට වඩා රුපියල් 5කට වඩා ගෙවන්නේ නැහැ කියලා ඒගොල්ලෝ මේ රටේ මිනිස්සු හැටියට කටයුතු කරන්න ඕන. එහෙම නොකරනවා නම් ඒගොල්ලෝ හිරේ දාන්න ඒගොල්ලොන්ගේ ලයිසන් එක අවශ්‍ය කරන්න ඒ වගේ දැඩි ඒගොල්ලොන්ගේ වත්කම් පවර ගන්න ඒ වගේ දැඩි ක්‍රියාමාර්ග වලට මේ වෙලාවේ යන්න ඕනේ. ඒ වගේම තමයි අපේ රටේ තියෙනවා විදේශ තානාපති කාර්යාලය. අපි මහාචාර්යතුමා කිව්වා වගේ විශාල ප්‍රමාණයක් ගිහින් ඉන්න. දැන් ඒගොල්ලෝ සමහරට ටීවී එකෙන් බලන් ඉන්නවා මේ රටේ වෙන දේ. හැබැයි ඒගොල්ලෝ යවලා තියෙන ඒගොල්ලොන්ගේ යුතුයකම වගකීම මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මම මේ සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ වෙලාවේ එක විදේශ තානාපති කෙනෙක් ඒ රටින් මේ රටට විදේශිකයෝ 5000ක් මාසෙට ගෙනාවනම් අපි හිතමු විදේශ මේකේ ඉන්නවා 100 දෙනෙක් ඉන්නවා. අපිට ලක්ෂ 5ක විදේශීය සංචාරකයෝ මාසෙට ලංකාවට උඩ ගෙන්න පුළුවන් නේ. අපි හිතමු එක්කෙනෙක් ඇවිල්ලා රුපියල් ඩොලර් 2000ක වියදමක් කරා කියලා රට ඇතුළේ. අපිට මාසෙක ඩොලර් බිලියනයක ආදායමක් එනවා. 7-5කවත් ණය නොවේ. අපිට ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රටවල වලට අපි දැන් කරන අපනයනයන් තව 10%ක් වැඩි කරගන්න ඒගොල්ලෝ මේ මාකට් වලට කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ ගිහින් ඒගොල්ලෝගේ මාකටිං කරන්න ඕනේ. එතකොට එහෙම දේවල් අපේ අය කරන්නේ නැහැ. ඒ විදේශ තානාපති කාර්යාලවල ඉන්නවා මාකටිං වලටම කට්ටිය. ඒගොල්ලන්ට පුළුවන් තව 10%ක කොහොම හරි අපේ කොටස වැඩි කරගන්න. ඒ වගේම මාචාර්යතුමා කිව්වා වගේ අපේ රටේ ඉන්න මේ පුහුණු ශ්‍රමිකයන් ඉතාම ඉක්මනින් පිටරටට යවන්න කටයුතු කරන්න ඕන. මොකද විශාල පිරිසක් දැන් මේ කොරෝනා කාලේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා. අපිට ඒ පිරිස යවන්න පුළුවන්. ඒ වගේම අපේ රට ඇතුලේ
පුළුවන් ඕන තරම් ඉන්න පුහුණු ශ්‍රමිකයන් වෘත්තීය වේදින් ඉන්නවා. ඒගොල්ලෝ අපි පුළුවන් තරම් පිටරටට යවන්න ඕනේ. දැන් මම උදාහරණයක් කියනවා නම් මගේ වෘත්තියෙන්ම අපේ වරලත් ජනකාධිකාරී ආයතනයේ සමාජිකයන්ගෙන් 30%කට වඩා පිරිසක් ඉන්න පිටරට. මොකද ඒගොල්ලෝ ලංකාවට වඩා පිටරට ගිහින් සේවය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ $15000 20000 50000 ගන්න අය ඉන්නවා මාසෙකට. ඉතින් මේ වගේ වෘත්තීය වේදින් අපිට පිටරට යවන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ආදරය කරන රටවල් තියෙනවා. අපිට කැමති රටවල් තියෙනවා. අපේ ඒ තානාපති සේවයේ ඉන්න ඒ කට්ටිය කතා කරලා රටවල් 20ක් තෝරගෙන එක රටකින් අපිට ඩොලර් මිලියන 250ක් දෙන්නකෝ කියලා ඉල්ලුවා නම් මහ ලොකු ගාණක් නෙවෙයිනේ. එතකොට අපිට එහෙම රටවල් 20කින් 250 ගාණේ ආවනම් අපි ඩොලර් බිලියන 5ක් මේ වෙලාවේ හොයා ගන්නවා. අර අනවශ්‍ය බැඳීම් වලට නොගින් ඩොලර් මිලියන 250 ගාණේ රටවල් 20කින් අපිට ගන්න පුළුවන් නම් අපි ඩොලර් බිලියන 5ක් ඉතාම ඉක්මනින් අපිට හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව එකක් මම කියන්න ඕනේ රට ඇතුලේ ඉන්න අපි කට්ටිය කරන්න ඕනේ දැන් අපිට ආහාර හිගයක් එන්න පුළුවන්. මේ ආහාර හිගේ අවම කරගන්න දැන් අපි සාමාන්‍යයෙන් කන්න දෙකයි වගා කරන්නේ. කන්න තුනක් මේ අවුරුද්දේ වගා කරන්න. පුළුවන් දෙයක් හදන්න. හදන්න පුළුවන් මඤ්ඤොක්ක ගහන්න මඤ්ඤොක්ක ගහක් හරි හදන්න. අපි එහෙම හදලා මේ රටේ පිටරටට දැන් අපිට හාල් ගේන්න වෙනවා. දැන් මේ අවුරුද්දේ සාමාන්‍ය විට අපිට ටොන් ලක්ෂ 2ක් ලක්ෂ 3ක් ගේන්න වෙනවා. ඒ කියන්නේ මිලියන ගාණක් අපිට ලොකු වියදමක් ඒකට යනවා. අපිට ඒක ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම ගායන මාතේ ඔබ දන්නවද අපේ රටට අවුරුද්දකට ඩොලර් මිලියන 380ක එළවලු ආනයනය කරනවා. අපේ රටේ 35%ක් ඇවිල්ලා ගොවියෝ ඉන්නේ. හැබැයි අපි ගොවියෝ අපේ දලදේශීය නිෂ්පාදනයට කරන දායකත්වයේ 7%යි. ඉතින් එහෙනම් අපේ ගොවිතැන කොහෙද තියෙන්නේ? එහෙනම් අපේ කුසිකාර්ම නිලධාරීන් කොහෙද ඉන්නේ? එතුමලාගේ රාජකාරිය කරන්න. දැන් මේ වෙලාවේ කුසිකාර්ම නිලධාරීන්ව තෝරන තරම් ප්‍රමාණයක් පාට බහැලා ඇති. ඔබ පාට නෙමෙයි මේ වෙලාවේ කුඹරට බහින්න. කුඹරට බහැලා ඔබගේ යුතුයකම් සහ වගකීම කරන්න. අස්වැන්න වැඩි කරන්න අවශ්‍ය ගොවියාට අවශ්‍ය උපදෙස් තාක්ෂණය ලබා දෙන්න. අන්න ඒක තමයි අපි කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවගෙන් සියලුම දෙනාම අපි හිතන්න ඕන මේ වෙලාවේ අපෙන් රටට විය යුතු යුතුයකම මොකද්ද? මේ වෙලාවේ අපි හිතන්න ඕන අපෙන් රටට විය යුතු දේ මොකද්ද? රටින් අපට විය යුතු දේ නෙවෙයි. අපෙන් රටට විය යුතු දේ මොකද්ද? අපේ යුතුයකම වගකීම මොකද්ද මේ වගේ අවස්ථාවක? අන්න ඒක හිතලා උදේ පාන්දර නැගිට්ටනම් සමාජයට අපිට මේ පෝලිං වලට නොගිහින් අපේ ප්‍රශ්න ටික අපටම විසඳ ගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම්. අද මේ වෙලාවේ දැන් අපිට ගෑස්, ඉන්ධන, විදුලිය තමයි මේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. අපේ රටේ මිලියන 10කට වඩා වාහන තියෙනවා. අපි හිතන්න අපි එක්කෙනෙක් දවසට 1 ලීටරයක් තෙල් ඉතිරි කරොත් අපි දවසකට තෙල් ලීටර මිලියන 10ක් ඉතිරි කරනවා. දවසට මිලියන 10ක් තෙල් ලීටර ඉතිරි කරනවා කියන්නේ ඩොලර් මිලියන 7ක්. ඒ කියන්නේ මාසෙකට ඩොලර් මිලියන 210ක් ඉතිරි කරනවා. ඉතින් අපි අර පහුගිය දවස්වල බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලලා සෑහෙන්න මේ දුක් විඳලානේ. ඉතින් ඒ ඩොලර් මිලියන 200 අපිට ඉතිරි කරගත්ත අපි කට්ටිය කිව්වා අපිට හරි ලැජ්ජයි බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 200ක් නැත් එක කියලා. හැබැයි අපි අපේ යුතුයකම ඉටු කරලා අපි දවසට 1 තෙල් ලීටරයක් ඉතිරි කරා නම් අර ඩොලර් මිලියන 200 අපිට බංග්ලාදේශෙන් ඉල්ලන්න ඕනේ නැහැ. අපිට එතනම ඩොලර් මිලියන 200ක් මාසෙට ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම විදුලි බිල අපි දවසකට 1 යුනිට් එකක් ඉතිරි කරා නම් අපි හිතමු අපේ පවුල් මිලියන 6ක් රට ඇතුලේ ඉන්නවා කියලා. එහෙනම් දවසට අපි යුනිට් මිලියන 6ක් ඉතිරි කරනවා. යුනිට් මිලියන 6ක් කියන්නේ අපි රුපියල් 25යි නම් එක යුනිට් එකක් අපි සාමාන්‍යයෙන් මිලියන 3600ක් විතර මාසෙට ඉතිරි කරනවා. ඉතින් මේ වගේ අපිට පොඩි දේවල් මේ වෙලාවේ කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මම කියන්නම්. අපි කන දේ තමන් කාලා ඉවරලා බලන්න කොච්චර ප්‍රමාණයක් තමන් පිඟානේ බත් එළවලු ಜಾති ඉතිරි කරනවද කියලා. ඒ කියන්නේ විනාශයක්. ඒ කියන්නේ නාස්තියක්. තමන්ට පුරුදු වෙන්න ඕනේ තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය බෙදා ගන්න. අපි රට හදන්න ගිහින් වැඩක් නැහැ. අපි ලෝකේ හදන්න ගිහින් වැඩක් නැහැ. තමන් දන්නේ නැත්නම් තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා තීරණය කරලා පිඟානට බෙදා ගන්න බැරි මිනිස්සු නම් අපේ රටේ ඉන්නේ. අපි එතනින් එහා මේ රට කොහටද ගෙනියන්නේ කියලා අපි කතා කරලා වැඩක් නැහැ. ඒකින්ද තමන්ගේ ගෙදරින් පටන් ගන්න. තමන්ගේ දරුවට පුරුදු කරන්න. තමන් පුරුදු වෙන්න. තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය විතරක් උයා ගන්න බෙදා ගන්න. විසි කරන්න එපා, නාස්ති කරන්න එපා මේ වෙලාවේ. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන ඩොලර්. මේ හැම දෙයක්ම පිටිපස්සේ අපි පිටරටට ණය වෙනවා. ඉතින් මේකෙන් වලකින්න අපිට මේ වගේ කෙටි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එක තමයි ගායන මාතේ මට ඔබතුමාට කියන්න ඕනේ මේ වෙලාවේ.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් විදිහට මේක රටක් විදිහට ගත්තොත් ලෝකයේත් එක්ක ගැට ගැහෙද්දි කොහොමද ඒත් එක්කම තනිව පුරවැසියෝ විදිහට කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්නේ මේ සඳහා අපි දායකත්වය දෙන්නේ කොහොමද කියන කතාව ඔබතුමන් කියන්නේ අපි අරගල කරනවාට වඩා අපි පුරවැසියෝ විදිහට අපි අපේ වගකීම් ඉෂ්ට කළොත් මොකද අපි අරගල කරා කියලා ප්‍රතිඵලයක් පේන්නේ නැහැ මොකද විපක්ෂයේ කවුරුත් වගකීම් බාරගන්නේ නැහැ දැන් මේ කණ්ඩායමත් එක්ක අපි මේ 225 විපාකවට අපිට 225ම ගෙදර යවන්න ක්‍රමවේදයක් නැහැ අපි එමනම් මේ ඈත් එක්කම තමයි වැඩ කරන්න ඕනේ. හැබැයි අපිට නිලධාරී පන්තියක් තියෙනවා. නිලධාරීන් හරියට වැඩ කරනවද? පුරවැසියෝ විදියට ඔබ මම ඔබේ මගේ වගකීම 100% රටට දීලා තියෙනවද? දැන් පහුගිය දවසක මේ මහමාර්ගය යනකොට එක තැනක මේ විදියට 225ම ගෙදර යන්න කියලා උද්ඝෝෂණයක් කරනවා. එතනට ආපු තරුණ කණ්ඩායම පාරේ කලර් ලයිට්ස් ටික අපි දන්නවා අර පාර මාරු වෙනකොට රතු පාටපත් වෙලා තිබ්බ පනින්න බෑ. හැබැයි අර ආපු මේ උද්ඝෝෂණයට යන තරුණ කණ්ඩායම රතු පාටපත් වෙලා තියෙද්දි පාර අරහා පැන්නා. එතන හිටපු වයසක ටිකක් තලත් වුණා විච්ච මිනිසෙක් රටේ පුරවැසියෙක් කියනවා මුන් රට හදන්න යන්නේ අඩුම ගානේ කලර් ලයිට් එකේ පනින්නවත් දන්නේ නැතුව කියලා. ඒ නිසා හැමෝම අපි වැඩක් කරන්න යනකොට අපේ පැත්තත් අපි කල්පනා කරන්න ඕනේ. අනිත් කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරනකොට අපේ පැත්තට ඇඟිලි 4ක් දික් වෙලා තියෙනවා කියලා කියමන අපි මතක් කරගන්න ඕනේ. අපි වෙලාව බලලෙමු. උදෑසන 7:28යි දැන් ඔබ සුභාරතිය සමග රැඳෙන්නේ. තුඩකි මිහිර රඟින් විය බිඳුවකි අවසනිවන කුරු ගෙදරකි නුවණ බෙදෙන ස්වදේශීය සේවයයි අද සුභාරතිය අපේ කතාව නූතන ආර්ථික අභියෝගය කළමනාකරණය කර ගැනීම විශේෂයෙන්ම අපි අපේ රටට අවශ්‍ය විදේශ මුදල් ටික හොයා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ විදේශ ප්‍රේෂණ ආයෝජන අපනයන වැඩි කර ගැනීම මේ වගේ විවිධ ක්‍රමවේදයන් න්‍යායන් විදිහට තිබෙනවා ආර්ථික විද්‍යාවේ මේවා කොහොමද අපි මේ ප්‍රායෝගිකව මේ මහ පොළොව තුල ක්‍රියාත්මක කරමින් අපේ ආර්ථිකය හදාගන්නේ කියන කතාවට අපි එමින් ඉන්නේ මැදිරිය සිට අපේ සාකච්ඡාවට සහභාගී වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා එදකම දුරකථනයෙන් අපිට සමග සම්බන්ධ වෙනවා මෙගා හිට සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ඒ වගේම එතුමන් වරලත් ගණකාධිකාරීවරයෙකු උපාලි ජයසේකර මහත්මයා. දැන් මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා අපි මේ කතාවේ විවිධ දේවල් පුරවැසි වගකීම ආණ්ඩුවේ වගකීම රජයේ වගකීම රජ්‍ය නිලධාරීන්ගේ වගකීම මේ සියල්ල කතා කරමින් යනකොට ඊ මහ බැංකුව අධිපතිතුමන් සඳහන් කරපු තව කාරණාවක් තමයි මේ ණය කම්දරාවක් අපිට තිබෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම පිළිබඳව කතා කළා. ඔබතුමන් කොහොමද මේ කාරණාව විග්‍රහ කරගෙන අපිට විශාල ණය බරක් තිබෙනවා මේක අද ඊ එකක් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගිච්ච එකක් අපි කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කරන සාකච්ඡාව කොයි වගේ එකක් විය යුතුයිද මම හිතන්නේ මේ සාකච්ඡාවේදී අපි මුලින්ම කළ දේ තමයි මම හිතන්නේ අපිට ජූලි මාසේ ගෙවන්න තියෙනවා US ඩොලර් 1 බිලියන් එකක් ගෙවන්න තියෙනවා ඉතින් මම හිතන්නේ දැන් අපි පොඩි ඉන්නේ මෙතන මේ කට ළඟ ඉන්නේ මේ අවස්ථාවේ මම හිතන්නේ මේ සාකච්ඡා දැන් තාක්ෂණික මට්ටමින් පවත්වාගෙන යනවා නමුත් මම හිතන්නේ කාලේ සමහරවල්ලාට අපිට මදි වෙන්න පුළුවන් මොකද මේ බිලියනයක් ගෙවන්න තියෙනවා ජූලි මාසේ ඒක ගෙවන්න වුණොත් අපිට අපි බැලුවොත් අපි උපකල්පනය කළොත් කිසියම් සිනාරියෝ එකක් අවස්ථාවක් ඒක ගෙවන්නොත් අපිට සිද්ධ වෙන්නේ මොකද අපි දැන්ට ආනයනය කරන්න ඉන්න බේත් තෙල් ගෑස් හැමදේම නවත්තලා ඒ ටික හූරලා අරගෙන මේ 1 බිලියන් ගෙවන්න වෙන්න පුළුවන්. ඒ තමයි අපිට තියෙන භයානකම තත්ත්වය. එහෙම වුණොත් ඒක අපිට ගෙවන්න වුණොත් තියෙන ප්‍රශ්නේ තමයි අපිට කිසි දෙයක් අත්‍යවශ්‍ය දේවල් රට ඇතුළට ආනයනය කරන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන අවදානම. නමුත් අපිට තියෙන කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ අවස්ථාවේ අපි මේ ක්‍රියාවලිය පටන් අරගෙන අපි ලෝකෙට පෙන්වන්න ඕනේ IMF එකට පෙන්වන්න ඕනේ අනිත් රටවල් වලට පෙන්වන්න ඕනේ විශ්වාසයක්. අපි කිසියම් වැඩසටහනක ඉන්නවා. ඒ ට්‍රස්ට් එක දෙන්න ඕනේ විශ්වාසය දෙන්න ඕනේ ලෝකෙට. මම හිතන්නේ ඒ අතරතුර අපිට පුළුවන් අපේ වරලත් ගණකාධිකාරීතුමත් පැවසුවා අපේ මිත්‍ර රටවල් ඉන්නවා අපේ ඓතිහාසිකව අපිත් එක්ක වැඩ කරපු රටවල් ඉන්නවා අපිට ගොඩක් සපෝට් කරපු ඒ රටවල් වලින් අපිට පුළුවන් කිසියම් විදියක අපිට ණයක් වෙන්න පුළුවන් ණය ආධාරයක් වෙන්න පුළුවන් අපිට ගන්න පුළුවන් හැබැයි ඒක අපි දැන් ඉල්ලන්න ප්ලෑන් කරනවට වඩා හොඳම දේ තමයි අපි කියන්නේ ආදර්ශයක් විදියට අපි මේක කරලා පෙන්වන්න ඕනේ කරන් යද්දී අපිට පුළුවන් කිසියම් විදියකින් විවිධ ආකාරවලින් මේ අපිට මේ ඩොලර් උත්පාදනය කරගන්න මම හිතන්නේ ඒක එක අවස්ථාවක්. එතකොට අපිට පුළුවන් මේ 1 බිලියන් එක අපිට ගෙවන්න chance එකක් තියෙනවා අපේ දැන්ට අත්‍යවශ්‍ය ආනයන නවත්තන්න නැතුව. ඒ එක අවස්ථාවක්. ඊට අමතරව මම හිතන්නේ මේක ගෙවා ගන්න හෝ ඉදිරියේදී අපිට කොහොමත් දැන් අපි IMF එකට ගියත් අපේ නිෂ්පාදන ආර්ථිකය අපි දියුණු කරගන්න ඕනේ. ඒ වගේම අපේ සේවා ආර්ථිකයක් තියෙන උදාහරණයක් විදිහට අපේ ටුවරිසම්
මම ඊයේ කීප දිනකට කතා කළා මේ සංචාරක ශාස්ත්‍රයේ යෙදී සිටින මම හිතන්නේ මේ සතිය නම් ගොඩක් ලංකාවට එන්න හිටපු යුරෝපීය සංචාරකීන් ඒගොල්ලන් එන්න හිටපු මේ ගමන් ඒව සේරම කැන්සල් කරලා තියෙනවා. මොකද මේකට මම හේතුව වුවහම වුන් පැවසුවේ එකක් තමයි අර ලංකාවේ පොඩ්ඩක් තියෙන අර කලබල ගතිය මිනිස්සුන්ගේ. ඒකට ටිකක් බයයි යුරෝපීය ජාතිකින් ලංකාවට එන්න. අන්නේ බය කියන එක තියෙනවා. අනිත් එක තමයි මම හිතන්නේ තව හේතුවක් වෙන්න පුළුවන් ඖෂධ ගැනත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍ය පහසුකම් ගැන මේ අවස්ථාවේ මොකද අවශ්‍ය ප්‍රමාණයට රටතුල් තියෙනවද ඉතින් ඕකත් විදේශිකයෝ බලනවා. ඉතින් මේ සේරම බැලුවම ඒගොල්ලන්ට පොඩි අර බීතිකාවක් ඇති වෙන්න පුළුවන්. අපේ මීඩියා වල මේක රිපෝට් වෙන හැටි දැක්කහම උද්ඝෝෂණ දැක්කහම මම හිතන්නේ අපි කල යුතු දෙයක් තමයි කෙටි කාලිනව අන්නේ වගේ දේවල් පුළුවන් තරම් ඒ කියන්නේ අපි පාලනය කරගෙන මිනිසුන්ට අවබෝධයක් දීලා මිනිසුන්ව මර්ධනය කරන්න බෑ නීති දාලා. නමුත් මිනිසුන්ගේ කැමැත්තෙන් ඒක මිනිසුන්ට තේරුම් කරලා මිනිසුන්ගේ සහයෝගය අරගෙන මේ වගේ වෙන දේවල් අපි අවම කරලා අපිට පුළුවන් නම් කිසියම් ප්‍රමුඛතා ලිස්ට් එකක් හදන්න. අපි කියනවා. දැන් මම හිතන්නේ මහ බැංකුව අධිපතිතුමත් කිව්වා ඔවුන් මේ දවස්වල ප්‍රමුඛතා ලිස්ට් එකක් හදනවා කියලා. මොකද ඖෂධ වෙන්න පුළුවන්, ඉන්ධන වෙන්න පුළුවන් මේවට අපි දෙන්න ඕනේ ප්‍රමුඛත්වය. මොකද ඖෂධ වගේ දෙයක් අපිට නැතුව බෑ. අප රට ඇතුලේ ඉන්න වයස්ක ජනතාව, රෝගී ජනතාව අපිට ඔවුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම රැක ගන්න වෙනවා මේ අවස්ථාවේදී. ඒකට අපි ඒකට ප්‍රයොරිටයිස් කරන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ ඉන්ධන ලබා ගැනීම. දැන් හිතන්නේ ඉන්දියාවෙන් අපිට දීලා තියෙන ණය පහසුකම ඒකත් මම හිතන්නේ තව සති කිහිපයකින් ඉවර වෙනවා. නමුත් අපි කල යුතු දෙයක් තමයි මේ අවස්ථාවේදී අපේ අර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය වෙන විදුලිය ලබා දෙන්න අපි පුළුවන් නම් CB එකට අපිට දෙන්න පුළුවන් නම් කිසියම් ප්‍රමාණයකින් ඉන්ධන දීලා ඒ වගේම මම හිතන්නේ මේ අපි කල යුතු දෙයක් තමයි අත්‍යවශ්‍ය අංශවලට මේ සම්පත් බෙදා හරින්න. අපි ආර්ථික විද්‍යාව කතා කරන සංකල්පයක් තමයි ආවස්තික පිරිවැය කියලා. සරලවම කිව්වොත් මේක අපි කියන්නේ අපිට කිසියම් කැපකිරීමක් කරන්න වෙනවා කිසියම් දෙයක් පාවිච්චි නොකර තව දෙයකට සම්පත් ගන්න. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේ මම හිතන්නේ අපි අර විචක්ෂණශීලීව මිනිස්සුන්ව දැනුවත් කරලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම දැක්ක පසුගිය අවුරුදු වල දැක්කොත් අපේ අපනාන ආදායම වෙලා තියෙන්නේ දල වශයෙන් ඩොලර් බිලියන 12ක් වෙලා තියෙනවා 2020. එතකොට ආනයන වෙලා තියෙන්නේ 20ක්. එතකොට අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි ආනයන 20ක් වෙලා දිනවා බිලියන. එතකොට 8ක වගේ තියෙනවා මේ අපි ණය වෙලා තියෙනවා ඇත්තටම. ඉතින් මේ 8 බැලුවොත් මේක ඇතුලේ තියෙන ඇත්තටම අත්‍යවශ්‍ය නොවන දේවල්. මම හිතන්නේ මෙන්න මේ අත්‍යවශ්‍ය නොවන දේවල් අපිට සීමා කිරීමක් කරන්න වෙනවා. හැබැයි ඒක රජයෙන් කරන්න ඕනේ, රජය හෝ ප්‍රතිපත්ති සම්පාදනයෙන් ඒක කරන්න ඕනේ ජනතාවට ඒක දැනුවත් කරලා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ කෙටි කාලින වැඩපිළිවෙලකට අපිට යන්න වෙනවා. මේ ඩොලර් මම හිතන්නේ මේ අවුරුද්ද ඇතුළත අපිට ඩොලර් බිලියන 5ක් හෝ 6ක් ගෙවන්න තියෙනවා. මම හිතන්නේ ඉදිරි මාස 6 මේ වගේ දේවල් අපි කිසියම් ප්‍රමාණයකින් අපි කප්පාදුවක් කළ යුතුයි අත්‍යවශ්‍ය නොවන දේවල්. ඒක විය යුතුයි. මෙතන තියෙනවා සුපෝභෝගී භාණ්ඩ. මම හිතන්නේ තවදුරටත් අපි මේ වගේ දේවල් ආනයනය කරන්න පෙළඹෙනවා නම් මිනිස්සු විදියට අපිට තියෙනවා මේ හෘද සාක්ෂිය. මේක විය යුතු නැද්ද කියලා. මම හිතන්නේ වරලත් ගණකාධිකාරීතුමත් පැවසුවා මේ වගේ දේවල් අපිට කිසියම් ප්‍රමාණයකින් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය වගේ දෙයක් අපිට කෙටි කාලිනව ඉක්මනට ඩොලර් ගේන්න පුළුවන් දෙයක්. අපි ඒක ප්‍රවර්ධනය කරනවා. එතුමා පැවසුවා ඇත්තටම අපේ තියෙන තානාපති සේවා මං කියන්න කැමති නැහැ සමහර රටවල් වල කෝල් එකක් ගත්තාම අපේ ඉන්න නියෝජිතයෝ රටේ ආන්සර් කරන්නේ නැහැ ලංකාව ගැන අහන්න ගත්තාම මේ කොරෝනා කාලෙත් ඒක හරි ප්‍රසිද්ධ දෙයක් මං හිතන්නේ ඒගොල්ලන්ට මේ වෙලේ හાર્ට් එකට තට්ටු කරලා අහන්න වෙනවා මම මේ ලංකාව වෙනුවෙන් මොකද්ද කරන්නේ මට මේ පඩි ගෙවන්නේ කොහෙන්ද මෙන්න මේක තියෙනවා මං කියන අර විනය තියෙන්න ඕනේ ඒ වගේම සදාචාරය කියන එක තියෙන්න ඕනේ අවංකකම තියෙන්න ඕනේ ඉතින් මේ වගේ දේවල් කළ යුතුයි ඉතින් අනිත් එක තමයි ඊට පස්සේ අපේ මේ ඉදිරි කාලේ දැන් මේ IMF ලෝන් එක අපි ගත්තත් IMF එකෙන් අපිට ලැබෙනවා කිසියම් කොන්දේසි සමූහයක් මං හිතන්නේ ඊයේ මහ බැංකුවෙන් ක්‍රියාත්මක කළා ඒක කොන්දේසියක් ඒක IMF එකෙනුත් මං හිතන්නේ අපිට ලැබෙන කොන්දේසියක් ප්‍රතිපත්තිමය පොලි අනුපාතය නිත්‍ය පොලි අනුපාතය වැඩි කළා ඒ කියන්නේ මුදල් සංසරණය සැපයීම අඩු කරන්න මං හිතන්නේ ඒක කෙටි කාලිනව අපිට මොකද්ද වෙන්නේ අපි වහන් ඉන්න කෙනෙක්ට ඈත ගම්දනවක මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද්ද මේ අවස්ථාව වෙන්නේ ඇත්තටම හිතන්න දැන් මම ණයක් ගන්නවා නම් මම ගන්න ණය අධෛර්යමත් වෙනවා ඒ වගේම මම ණයක් අරන් වෙන දෙයක ආයෝජනය කරලා තියෙනවා හිතන්න අපේ ඩොලර් මාපියාවක් තියෙනවනේ මෙතන මේ ඩොලර් සම්බන්ධයෙන් තියෙන කළු කඩේ වගේ දෙයක් අධෛර්යමත් වෙන්න පුළුවන් මොකද මම අඩු පොලියකට ණයක් අරගෙන මම ඩොලර් අරන් තියන් ඉන්න පුළුවන් කොහේ හරි පිට රටක මේ වගේ වෙලාවක එතකොට මට ඒක පාඩුයි මොකද මම ලොකු ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවා එතකොට ඒ වගේ වෙලාවක මට මම හිතන්නේ ඔටෝමැටිකලි මේ කිසියම් අපි සමතුලිතයකට එනවා ඩොලර් වගේ දෙයක් තියෙනවා නම් ආර්ථිකයට මුදා හරින්න ඒ වගේම අර කළු කඩේ කියන කිසියම් ප්‍රමාණයක අපිට සීමා කරන්න පුළුවන් මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතය වැඩි කිරීම තුල මම හිතන්නේ මේක අපි කලින් කළ යුතු තිබුණ දෙයක් මේක මේ පුංචි මිනිස්සුන්ට දැනෙන දෙයක් නෙමෙයි පුංචි මිනිස්සු ආරක්ෂා කර ගැනීම සඳහා ගත ක්‍රමවේදයක් ඔව් හැබැයි පුංචි මිනිස්සුන්ට මේක දැනීමක් තියෙනවා මොකද අපිට කැපකිරීමක් කරන්න වෙනවා තිත්ත බේතක් තියෙනවා මෙතන මොකද මම ගයක් හදන්න ඉන්නවනම් මට ගන්න ලෝන් එක
ඉන්ට්‍රස්ට් එක ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. අපිට ඒක තේරුම් ගන්න වෙනවා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මම බැංකුවක සල්ලි දානවා නම් අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඉදිරියේදී අපේ පොලි අනුපාතය FD එකක් නම් ඉතුරුන් ගිණුමක් නම් කිසියම් ප්‍රමාණයකින් අපේ පොලිය ආදායම වැඩි වෙනවා. ඉතින් මෙතන එහෙම පැත්තකුත් තියෙනවා. ඉතින් මේ තුල මං හිතන්නේ මහ බැංකුවෙන් ගත්ත තීරණය අපිට මේ වෙලේ හරි කියලා කියන්න පුළුවන්. නමුත් මේ නිසා අපි කියනවා මහ බැංකුව අධිපතිතුමාව විවේචනය කරනවා නම් අන්න ඒක වැරදි. මොකද මේ එතුමා මේ ලංකාවට ඇවිල්ලා මේ කරන්නේ අමාරුම අවස්ථාවක. ඉතින් අපි පුරවැසියෙක් විදිහට මං හිතන්නේ ශිෂ්‍ය සම්බන්ධ සමාජයක් විදිහට මේ හරි දේ තේරුම් ගත යුතුයි. ඒ වගේම මං හිතන්නේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් විය යුතුයි. මේක කරන්නේ ඇයි මේ නොකර බැරි නිසා. මම හිතන්නේ අපේ ඉන්න හොඳ බුද්ධිමත් ජනතාවක්. මේක අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් මං හිතන්නේ අර සමහර දේශපාලන පක්ෂ මේක වැරදි විදිහට සමහරලාට අර්ථකථනය කරලා මිනිස්සුන්ව කුලප්පු කිරීමක් වෙන්න පුළුවන්. මං කියන්නේ දේශපාලන පක්ෂ විදිහට අපිට සදාචාරයක් තියෙනවා. ඉතින් මේක දැනුවත් කිරීමක් කළ යුතුයි. ඒ වගේ මේක දැනුවත් කරන්න ඕනේ මං කියන්නේ පොලිටිෂියන්ස් නෙමෙයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. දැන් පොලිටිෂියන්ස් පිළිබඳ සමාජයට අවිශ්වාසයක් තියෙනවා ජනතාවගේ. කියන දේවල් පිළිගන්නේ නැහැ. මං හිතන්නේ අපිට පුළුවන් වෘත්තීය වේදින් විදිහට ආර්ථික විශේෂඥයෝ ඉන්නවා, අපේ වරලත් ගණකාධිපතිවරු ඉන්නවා, ඒ වගේම අපේ ඉන්නවා ඉංජිනේරුවෝ ඉන්නවා. මේ හැම කෙනෙකුටම පුළුවන් නම් කිසියම් ෆෝරම් එකක් හදලා අර මං කියන්නේ අපේ ඉන්න වෘත්තීය වේදින්ට පුළුවන් නම් මේ වගේ දැනුවත් කිරීමක් කරන්න. දැන් අපිට තියෙනවා Zoom තාක්ෂණය තියෙනවා, විවිධ ක්‍රම ඔස්සේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ජනතාවට අපි අර සංවාදයක් හදන්න ඕනේ. සංවාදය තුලින් මං හිතන්නේ අපිට පුළුවන් මේ උද්ඝෝෂණ වගේ දේවල් අධෛර්යමත් කරන්න අනවශ්‍ය උද්ඝෝෂණ. මොකද මිනිස්සුන්ගේ මේ ප්‍රෙෂර් එක පිට කරන එක සාධාරණ. ඒක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා පොඩි මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකේ. නමුත් අපි ඒක මිනිස්සුන්ට අවබෝධයකින් තමයි ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ. නැතු මේ අපි වැරදි විදිහට බලය පාවිච්චි කරනවා නම් ඒක කිසියම් රජයකට කිසියම් විදිහක අවමානයක් වෙන දෙයක් වෙන්න පුළුවන්. පොඩි මිනිස්සුන්ගේ අරගලේ පොඩි මිනිස්සුන්ට දුක වේදනාව දැනෙනවා. ඒ අයට Tamanට ඕන ටික ගන්න විදිහක් නැති වෙනකොට ඒ අය හදවතින් එළියට එනව වෙන්න පුළුවන්. හැබැයි ඒකට දේශපාලනයක් යම් ආකාරයක ගෑවෙනවා නම් මෙතන තමයි මේ ගැටලුව බවට පත්වන්නේ. දැන් අපි ඔබතුමන් සංචාරකයෝ පිළිබඳව කතා කරද්දී අපි මීට සති දෙකකට විතර කලින් අපි ගියා ඇල්ලට ගියාම අපි සියලු දෙනා අපේ නිෂ්පාදකතුමියක් තියෙනවා. අපි කතා කරපු දෙයක් තමයි අපිට දැනුනේ හරියට අපි වෙන රටක ඉන්නවා කියලා. මීට සති දෙකමාරකට කලින් ඒ තරමට සංචාරකයෝ හිටියා, සුදු ජාතිකයෝ හිටියා. හැබැයි අපි ඊයේ විමසලා බැලුවම ඊයේ ඇල්ලේ සංචාරකයෝ නැහැ. හේතුව හොයලා බැලුවම එකක් ප්‍රශ්නයක් ඒ අයට විදුලි කප්පාදු වගේ දේවල් බලපෑම් වෙනවා. දෙවෙනි කාරණාව තමයි ඒ අයට මේ අපි හැමතැනම කරන විවිධාකාරී උද්ඝෝෂණ වගේ දේවල් ඒගොල්ලන්ට පීඩනයක් එක්කාසු කරලා තියෙනවා. ඒකට අපි බැලුවම මේක අපි විසින්ම අපිව ප්‍රශ්න කරගත යුතු තැනකට යලිත් යනවා. අපි ඩොලර් නැහැ කියලා කියනවා. ඩොලර් කීයක් හරියන තැනක් නවත්තන්න අපි විසින් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අපි යලිත් දුරකථනයේ ඉන්නවා අපේ වරලත් ජනකාධිකාරී උපාලි ජයසේකර මහත්මයා. දැන් අපි මේ ණය පිළිබඳව උපාලි ජයසේකර මහත්මයා කතා කරමින් හිටියා. ඔබතුමන් ව්‍යාපාරිකයෙක්, ව්‍යාපාරයක් කරන ලෝකයේ ඕනම කෙනෙක් ණය ගන්නවා. කවුරුත් තමන්ගේ තියෙන මුදල සම්පූර්ණයෙන් යොදලා ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නැහැ. ඔබතුමනුත් ණය අරගෙන ඇති. දැන් අපි රටක් විදිහටත් ණය අරගෙන තියෙනවා. දැන් ඔබතුමන්ගේ මම මේ ව්‍යාපාරය තුළින් ඔබතුමාට බොහොම සරල කතා අරගෙන කලින් කාරණාත් පැහැදිලි කරපු නිසා මට කියන්න ඔබතුමන් ආයතනයක් විදිහට ගන්න මේ ණය කළමනාකරණය කරගන්න විදිහයි අපි රටක් විදිහට අරගෙන තියෙන ණය කළමනාකරණය කරගෙන තියෙන විදිහයි අතර වෙනසක් තියෙනවාද? එහෙමනම් අපි කොතනටද යා යුත්තේ? ඇත්තටම ගායන මාත්මයා අපේ මාචාර්යතුමා කිව්වාගේ අපේ අර මූල්‍ය විනය කියන එක අපි හැම එක්කනාගෙම තියන්න ඕන. ඒක ව්‍යාපාරිකත් ඒ වගේම ගෙදර අපේ අම්මා තමයි වැඩිම මූල්‍ය විනයක් තියෙන්නේ ගෙදරක. එතුමියට පුළුවන් අර මාසේ පඩියෙන් ගෙදර මුළු මාසෙම කොහොම හරි ජීවත් කරනවා. ඒ කියන්නේ එයාට හොඳ මූල්‍ය විනයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටටත් අපේ ව්‍යාපාරයටත් අපි මූල්‍ය විනයක් තියෙන්න ඕන. දැන් මම මිලියන 10ක ණයක් ගත්තා නම් මං ඒ ණය ගන්නෙ මොකක් හරි පර්පස් එකකට, මොකක් හරි වැඩකට ඒක ගන්නෙ. මං අනිවාර්යෙන්ම ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ ඒකෙන් යම්කිසි ප්‍රතිඵලයක් එන විදියට. එතකොට මට අර ණය ගෙවන්නත් පුළුවන්, ණයට තියෙන පොලිය ගෙවන්නත් පුළුවන්, මට තව ලාභයක් ලබා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මං මිලියන 10ක ණයක් ගත්තොත් මං අනිත් පැත්තෙන් මිලියන 10ක මං වක්කමක් ඇති කර ගන්න ඕනේ. මම මිලියන 10ක වගකීමක් විතරක් ඇති කරගෙන අනිත් පැත්තෙන් අපිට වත්කමක් නැත්නම් අපි මේක ගෙවන්නේ කොහොමද? අන්න ඕක තමයි රටට වෙලා තියෙන්නේ. දැන් අපි බිලියන 60ක ණය අරගන්නකොට ඒ බිලියන 60 යොදලා අපි ආදායම් උපදවන්න කොච්චර දේවල් කරලා තියෙනවද? දැන් ඔබතුමාට මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි ඔය පාරක් හදනකොට 1 කිලෝමීටරයකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 6ක් 7ක් වියදම් වෙනවා. අපිට ඔය රුපියල් බිලියන 6-7ක් වියදම් කරලා අපිට ගන්න පුළුවන් ට්‍රෝල යාත්‍රාවක් ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ටොන් 1500ක් විතර මාළු අල්ලන්න පුළුවන් ට්‍රෝල යාත්‍රාවක් ගන්න පුළුවන්. නිකන් හිතන්නකෝ අපි ඔය පාරක් හදන එක නතර කරලා එහෙම ට්‍රෝල යාත්‍රා 10ක් 15ක් කරන් මුහුදට දැම්මනම් කොච්චර මාළු ප්‍රමාණයක් අල්ලලා කොච්චර විදේශ විනිමයක් අපිට මේ රටට ගේන්න පුළුවන්ද කියලා. අපේ කවුරුවත් මේ අවුරුදු 75ටම පාර්ලිමේන්තුවේ කතා කරලා තියනවාද මේ රටට මත්ස්‍ය අල්ලන්න අපි ට්‍රෝල යාත්‍රා මෙච්චර ප්‍රමාණයක් ගමු කියලා වාද විවාද කරලා තියනවාද? මොකද අර මූදේ ඕන තරම් මාළු ඉන්නවා. ඉතින් මාළු අල්ලන්න අවශ්‍ය උපකරණ නැහැ. අපි රටේ ඇතුලේ අදට මාළු කිලෝ එක කන්නේ රුපියල් 18 1500ට 2000ට. මේ පුංචි දිවයිනේ. ඉතින් මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න. ඉතින් අපි මේවා විසඳ ගන්න පුළුවන් නම් අපිට ඉතා විශාල කළමනාකරණයක් අපේ රට තුළ ඇති කරන්න පුළුවන් නම් අපිට මේ ණය කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට අපිට ණය වෙන්නත් ඕනේ නැහැ. හැබැයි ණය වෙන්න ඕනේ. අපි ණය වුණාට ඒ ණය හරියට ප්‍රයෝජනෙට ගන්න ඕනේ. දැන් අපි ව්‍යාපාරයක් වුණත් ණය නොවි අපිට කරන්න බෑ. හැබැයි අපි මේ ණය අපේ ළඟ මිලියන 300ක ණය තියෙනවා නම් අපිට මේ මිලියන 300 හා සමානව වත්කම් අපේ අනිත් පැත්තේ තියෙනවා. එතන අපිට බැංකු ටික කතා කරලා කිව්වොත් ණය ටික ගෙවන්න කියලා අපිට පුළුවන් ඒ වත්කම් ටික විකුණලා ණය ටික ගෙවන්න. දැන් අපේ රටේ එහෙම වත්කම් නැහැ. ඉතින් අර මම කිව්වා වගේ අපි ගන්න සෑම ණයකටම අපි ගන්නෙ මොන පර්පස් එකටද? අන්නේ පර්පස් එක අපි ඇචීව් කරන්න ඕන. අපි අපි අදාළ ව්‍යාපෘතියට නැතුව අපි ණය අරගත්තොත් අපි වැඩක් නැහැ. අනිත් එක අපි අවශ්‍ය ව්‍යාපෘති විතරක් හඳුනා ගන්න ඕන. අපි අනවශ්‍ය දේවල් කරලා වැඩක් නැහැ. ඉතින් අර රට ඇතුලේ කොච්චර වත්කම් ප්‍රමාණයක් තියෙනවද බලන්න. අපේ වත්කම් කළමනාකරණය ඉතාම දුර්වලයි. අපේ රටේ ඉන්න අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අපේ වෘත්තීය වේදීන් ඉස්සරහට එන්න ඕන. අපේ ඉංජිනේරුවෝ ඉස්සරහට එන්න ඕන. අපේ ගණකාධිකාරිවරු එන්න ඕන. අපේ ඉන්න මේ විද්වතුන් ටික ඉස්සරහට එන්න ඕන. ඇවිල්ලා මේ වත්කම් ටික හරියට කළමනාකරණය කරන්න ඕනේ. බලන්න කොච්චර වත්කම් ප්‍රමාණයක් මේ රටේ තියෙනවද කියලා. අපිට අපේ ගුවන කළමනාකරණය කරලා නැහැ. අපේ මුහුද කළමනාකරණය කරලා නැහැ. අපේ ගොඩබිම කළමනාකරණය කරලා නැහැ. අපේ රටේ ඉන්න මිනිස් සම්පත අපි කළමනාකරණය කරලා නැහැ. මේ කිසිම දෙයක අපේ කළමනාකරණයක් නැතිකමෙන් තමයි අපි මේ වෙන්නේ. හැබැයි ලෝකේ තියෙන උතුම්ම වස්තු අපිට තියෙනවා. උතුම්ම සම්පත් ටික අපිට තියෙනවා. හැබැයි මේ සම්පත් ටික අපි කළමනාකරණය කරගන්න නැතුව අපි ලෝකෙට ණය වෙලා අපි ලෝකෙ ඉස්සරහ අද හිඟන්න බවට පත් වෙලා තියෙනවා. ඉතින් අර සංචාරක ව්‍යාපාරය ගැන අපේ මහාචාර්යතුමා කියවා වගේ අපේ රටේ ඉන්න සංචාරක ව්‍යාපාරය පිළිබඳ කටයුතු කරන මේ බලධාරීන් නිලධාරීන් මගේ දැනුමට අනුව මට හිතෙනවා ඒගොල්ලෝ මේ සංචාරක ව්‍යාපාරය කියන එක මොකද්ද කියලා දන්නෙත් නැහැ. අද ගායන් මාත්‍ය සංචාරකයට ඇවිල්ලා ලංකාවේ එක තැනකට ගිහින් $1000ක් වියදම් කරන්න පුළුවන් තැනක් කියන්නේ. සංචාරකයට ඇවිල්ලා රාත්‍රී කෑමක් කන්න පුළුවන් තැනක් කියන්නේ $1000ක් වියදම් කරලා. ඉතින් එහෙම කියලා අපේ අය කියනවා මේ රටට එන්න දුප්පත් සංචාරකයෝ පොහොසත් සංචාරකයෝ එන්නේ නැහැ කියලා. ඉතින් පොහොසත් සංචාරකයෙක් ඇවිල්ලා එයාට දවසට $1000ක් 5000ක් 10000ක් වියදම් කරන්න තැනක් තියෙනවා. අද සිංගප්පූරුවේ ගියාම එයාට ඩොලර් ලක්ෂයක් දවසට වියදම් කරන්න ඕන නම් ඒ තැන් තියෙනවා. ඉතින් අපි එහෙම තැන් නිර්මාණය නොකර අපි කොහොමද මේ හොඳ සංචාරකව මේ රටට ගෙන්නන්නේ? ඉතින් ඒ වගේ දේවල් අපි කරන්න ඕන. අනිත් එක තමයි අපේ මහාචාර්යතුමා අර අපේ මේ විදේශ අපි ගේන බාහන කළමනාකරණය කරනකොට එතන මට එක පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වෙලාවේ මේ රටේ තියෙන කර්මාන්ත ටික ආරක්ෂා වෙන්න අපිට ඒ කර්මාන්ත වලට අවශ්‍ය බඩු ටික ගෙන්න ගන්න ඕනේ. අපිට ඕන අමුද්‍රව්‍ය ටික, අපිට ඕන අන්තර්ගත භාණ්ඩ ටික ගෙන්නුවේ නැත්නම් මේ කර්මාන්ත ටිකක් මේ රටේ කඩාන වැටෙනවා. මොකද පහුගිය අවුරුදු දෙකේම අපි මෙහෙම හරි මේ රිම් එකෙන් හරි යන්නේ මේ කර්මාන්ත කරුවන් ටික හින්දා මේ රටේ. මේ කර්මාන්ත ටිකත් වැහිලා ගියොත් ඇත්තටම අපි අපේ රට මේ මාර අගාධයකට වැටෙනවා. ඉතින් අපි මේ අර ප්‍රමුඛතා ලයිස්ට්යේ එකම පළවෙනි තැනකට එන්න ඕන දෙයක් තමයි මේ අන්තර්භාණ්ඩ ටිකයි අමුද්‍රව්‍ය ටිකයි මේ රටට ගේන්න එක. මොකද මේ රටේ කර්මාන්ත ටික වැහුනොත් අනිත් පැත්තේ රැකී ආරක්ෂා නැති වෙනවා. අපිට අර එන විදේශ විනිමය ටිකක් නැති වෙනවා. ඒකින්ද මේ ගැනත් විශාල වශයෙන් අපිට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. හොඳයි අපි දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීම සඳහාත් අපි දැන් විශේෂයෙන්ම අපි ආරම්භ කරේම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම උන් නැංවීම පිළිබඳව ක්‍රමවේදයක්. ඒ නිසා මේ තියෙන යම් ගැටලු සහගත තත්වය තුළ අපි ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙලකට ආйти. ඔබ තමන් මතු කරන කාරණාව හරියටම හරි. මොකද එසේ නොවුනොතින් අපිට ඉදිරියේදී තවත් අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. දැන් මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා මේ කතාවත් එක්කම ඊයේ මහ බැංකුව අධිපතිතුමන්ගේ කතාව තුළ මතුවෙච්ච දෙයක් තමයි දැන්
විදේශගතව ඉන්න අයත් අපි දකිනවා මේ දවස්වල යම් උද්ඝෝෂණ වගේ දේවල් කරනවා. හැබැයි මම දැක්ක මුහුණු පොතේ අයට කියනවා ඔබ උද්ඝෝෂණ කරාට කමන්නේ ඔබ නිවැරදි ක්‍රමයට ඩොලර් ටික රටට එවන්න. විදේශ මුදල් ටික රටට එවන්න කියලා. ඒ පිළිබඳව ඊයේ මහ බැංකුව අධිපතිතුමනුත් සඳහන් කරනවා පුළුවන් තරම් බැංකු ක්‍රමය තුලින් මුදල් එවන්න කියලා විදේශගත අයගෙන් ඉල්ලීමක් කරා. මේ ක්‍රමවේදය අපි යථාවත් කර ගැනීම ක්‍රියාත්මක කර ගැනීම තුළ අපිට කොයිතරම්නම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? ඔව් මම හිතන්නේ අපේ අර්බුදයට එක හේතුවක් වුණෙත් මම හිතන්නේ අපිට පසුගිය අවුරුදු දෙක වගේ කාලය තුල විවිධ ක්‍රමවලින් තමයි ලංකාවට සල්ලි එව්වේ. නීත්‍යානුකූල නොවන ක්‍රම තිබුණා. උන්ඩියල් ක්‍රම ඒ වගේ දේවල්. ඇත්තටම අර විශුද්ධීකරණ ක්‍රම තමයි මේවා. ඉතින් දැන් ඒ ක්‍රම නිසා එක හේතුවක් වුණා අපිට ලැබෙන සංචිත අඩු වෙන්න. විදේශිකයන් ලංකාවට එන සල්ලි අඩු වෙන්න. මම හිතන්නේ මේ වගේ ක්‍රම අධෛර්යමත් කරන්න මම හිතන්නේ වරලත් ගණකාධිකාරීතුමත් පැවසුවා කිසියම් ක්‍රමයකින් අපි ඒක ධෛර්යමත් කරන්න බැංකුවලුත් මාකට් කරන්න ඕනේ මොකක් හරි ක්‍රමයකින්. සමහරට අපේ තරංකාරී බැංකු ක්‍රමයක් තියෙනවනේ. ඒගොල්ලන්ගේ බැංකුවල ඩොලර් ටිකක් ගෙන්න ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ අපි දැන් මේ අතරම කතා කරනවානේ මාකටිං කියලා බැංකුවල accounts තියෙනවා නම් ඒ පොරින්න අයගේ ඒගොල්ලන්ට පුළුවන් පොඩි කැම්පේන් එකක් කරන්න රිලේෂන්ෂිප් මාකටිං. ඒ වගේ දෙකින් පුළුවන් ඕගොල්ලෝ අපේ බැංකුවේ මේක දැම්මොත් අපි මෙන්න මෙච්චර කලකින් ඕගොල්ලන් මේ වගේ ප්‍රතිලාභයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ සේල්ස් ප්‍රොමෝෂන් තියෙනවා. ඇයි මේවා නොකරන්නේ? මේ අලෙවිකරණේ අපිට පුළුවන් අපේ ඒ ඉලක්කගත විදේශිකයින්ට අපේ ලංකාවෙන් ගිහලා රස්සාවල් කරන අයට ඒ වගේ මැසේජ් එකක් යවන්න බලන්න. මේ තාක්ෂණය තියෙනවනේ. ඇයි ඒගොල්ලන් අපිට බැරි ටාගට් කරන්න? අපි දන්නවා කවුද මෙතන ඉන්න 10% වැඩිපුර ආදායම් ලබන අය. හැම බැංකුවකම ඩේටාබේස් එකක් තියෙනවා. ඉතින් බැරිද ඒ අයට අපිට බැරි මැසේජ් එකක් යවන්න, ඊමේල් එකක් යවන්න කිසියම් ක්‍රමයකින් අපිට අඳුර ගන්න බැරියයි. මේ තාක්ෂණය තියෙනවා. අපි අර කතා කරන්නේ ICT. අපි කතා කරන්නේ හතරවෙනි කාර්මික විප්ලවය, ඉන්ඩස්ට්‍රි 4.0. අපිට අඳුර ගන්න පුළුවන් ඉලක්කගත කණ්ඩායම්. ඒක වැඩිපුරම එවන අයව ටාගට් කරන්න. ඒගොල්ලන්ගේ පුළුවන් නම් තව 10% වැඩිපුර එවන්න try කරන්න. එතකොට ඒගොල්ලෝ මං හිතන්නේ ඒ වගේ දෙයකදී අපිට හැබැයි ක්‍රමයක් ඒගොල්ලන්ට ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. මේක ලැබුණ නැහැ පසුගිය කාලේ. නමුත් දැන් මේ විනිමය අනුපාතයේ කිසියම් ප්‍රමාණයකට අපි දැන් නිදහස් කිරීම තුර මං හිතන්නේ මේකට කිසියම් ප්‍රමාණික ජවයක් ලැබෙයි. ඒ වුණත් මං හිතන්නේ බැංකු ක්‍රමය තුලින් තවදුරටත් මේක ධෛර්යමත් කළ යුතුයි. ඔවුන්ට කිසියම් ප්‍රතිලාභයක් ලබා දීලා ඔවුන් ඒ බැංකුවට සල්ලි එවනවා නම් ඒ වගේ දෙයක් කළ යුතුයි. ඒ වගේ මම හිතන්නේ අපි බැලුවොත් මේ සම්බන්ධයෙන් බලනකොට අපනයන ව්‍යුහයකුත් තියෙනවා අපේ රටේ. මට ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ මේ අවස්ථාවේ මේ ප්‍රශ්නෙට පිටින් ගිහිල්ලා. මම හිතන්නේ වරලත් ගණකාධිකාරීතුමා පැවසුවා දැන් බැලුවොත් 2019 2020 අපේ අපනයනවල තියෙන මික්ස් එක. ඒ කියන්නේ අපි කියන සංයුතිය අපිට වැඩිපුරම ලැබිලා තියෙන්නේ මේ අපි කතා කරන මේ ඇඟලුම් වලින්. ඇඟලුම් ඒ වගේම ඊළඟට අපිට ලැබිලා තියෙන්නේ මොනවද? එකක් තමයි රබර් වලින්. එතකොට අනිත් එක තමයි මැනික් වගේ දේවල්. එතකොට අපිට ඒ වගේම තියෙනවා ඉලෙක්ට්‍රොනික ඊට පස්සේ විවිධ උපකරණ ඒ වගේම මාළු කියන එක අපි අපනයනය කරනවා. එතකොට අනිත් එක තමයි කෙමිකල් ගුඩ්ස්. මෙන්න මේ 10 තමයි තිබිලා තියෙන මුලම. ඉතින් මම හිතන්නේ මේ වගේ ඒවා අපි රැකගත යුතුයි. මේ ප්‍රශ්නේ සමග. එතකොට මම හිතන්නේ අර අන්තර්භාණ්ඩ වලට අපි කිසියම් විදිහක සහනයක් ලබා දිය යුතුයි. දැන් නැත්තම් මේ රිම් එකෙන් දුවන්න කියලා කිව්ව අපේ ගණකාධිකාරීතුමා. මොකද මේ කර්මාන්තරික වැටුනොත් අපිට ආයේ මොන ලෝන් එකකට ගියත් අපේ අපනයනවල ලැබෙන earnings අඩු වුණොත් මම හිතන්නේ අපිට මේක සස්ටේන් කරන්න බැරි වෙනවා. තිරසාර ණයක් වෙන්නේ නැහැ මේ කිසි දෙයක්. ඒ නිසා මම හිතන්නේ මේ ගන්න ණය වලින් උනත් කිසියම් ප්‍රමාණයක් අපි ආයෝජනයේට මේ වගේ අන්තර්භාණ්ඩවල දේවල් වලට කිසියම් දෙයකට යෙදුම් ලබා දෙන්න සහන මිලකට කළ යුතුයි. මම හිතන්නේ රජය විසින් ප්‍රයොරිටි ලිස්ට් එකක් හදනවා නම් ප්‍රමුඛ ලයිස්ට් එකක් හදනවා නම් මෙන්න මේ ලිස්ට් එක අඳුර ගන්න ඕනේ. මේ 10 අඳුර ගන්න. මේ 10 ඇතුලේ කොහොමද තව 100ක් වැඩි කරගන්නේ? දැන් උදාහරණයක් විදිහට කෙමිකල් ගුඩ්ස් තියෙනවා 100ක්. 2019 ඒකෙන් හොයලා තියෙනවා අපි ඩොලර් මිලියන 124ක් හොයලා ලංකාවට මේ අපනයන ආදායමක් විදිහට. හැබැයි 101යි. නමුත් ඒක අපිට 102ක් කරගන්න පුළුවන් නම් මේක 128ක් කරගන්න පුළුවන් ඩොලර් මිලියන. ඇයි අපේ වෘත්තීය වේදීන්ට අපේ තියෙන වෘත්තීය සමිති වලට පුළුවන් ස්ලෝගන් එකක් හදන්න. මම අපි කියන්නේ මොකක් හරි කෙනෙක්ව ගෙදර යවන්න හරි එහෙම කියලා ස්ලෝගන් ගහන්නේ. මම මේක සුබවාදීට කරන්න පුළුවන් නම් කොහොමද අපි මේ වැඩ කරන කම්පැනි ඉන්ඩස්ට්‍රි එකේ 102කින් අපි මේ අපනයන ආදාය වැඩි කරලා දෙන්නේ ඕඩර්ස් අරන් දෙන්නේ. අන්න රජයට එහෙම බලපෑමක් කරන්න. අපේ ඉන්න තානාපති සේවයට එහෙම බලපෑමක් කරන්න. මම හිතන්නේ වෘත්තීය සමිති වලට එහෙම පෝස්ට් එකක් ගහන්න පුළුවන් නම් හරි. මේ නැත්තම් අපි කතා කරන පටු ක්‍රමයට මේ ස්ලෝගන්ස් හදන්න එපා. ඒ කියන්නේ අර සටන් පාට හදන්න එපා. මේ ඉන්ඩස්ට්‍රීස් එක අඳුර ගන්න. පුළුවන් වෘත්තීය සමිති වලට පුළුවන් ටික ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා වෘත්තීය වේදිනේට එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න. මාස 6ක් මේක කරලා බලන්න මම කියන්නේ අර අපේ තියෙන ප්‍රායෝගික ආර්ථික විද්‍යාව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්නම් මේ නිතරම කතා කරන්න අපි ආර්ථික විද්‍යාව ඉලක්කම් වලින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ටික අඳුරන රටේ මෙන්න මේ අංශ 10 අඳුරගෙන ඒකට ලබා දෙන්න කිසියම් උත්තේජනයක්.
හොඳයි අපි අවසන් විනාඩි 4ක කාලේ ඉන්නේ උපරිජයසේකර මහත්මයා දුරකථනයේ ඉන්නවා තවදුරටත් එතුමන් වරලක් ගණකාධිකාරීවරේ. දැන් උපරිජයසේකර මහත්මයා අවසන් විනාඩි කිහිපය තුළ අපිට පැහැදිලි කරන්න දැන් රටේ පුරවැසියා පාර්ලිමේන්තුවේ හරි මේ ඉන්න 225 දෙනාට ඇඟිලි දික් කරනවා. ඒ අය අපි පහුගිය දවස් තුනේ දැක්කේ පාර්ලිමේන්තුව තුළ ඒ අය කණ්ඩායම් දෙකකට බෙදලා ඒ අය දෙපැත්තට ඇඟිලි දික් කරගන්නවා. හැබැයි අපිට විසඳුමක් පේන්නේ නැහැ. ඒ නිසා මෙහිදී රටේ පුරවැසියට ආණ්ඩුවට රජයට නිලධාරීන්ට හැමෝටම වගකීමක් තිබෙනවා. මේලා ඔබතුමන් පුරවැසියෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට රටේ ආර්ථිකයට දිරිදෙන කෙනෙක් විදිහට මොකක්ද මේ සියලු පාර්ශවයන්ගෙන් ඔබතුමන් කරන ඉල්ලීම? අත්‍තරම ගන්න මාතේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි උදේ නැගිටිනකොට අපි කල්පනා කරන්න ඕනේ ඉස්සරවම අද මගෙන් රටට විය යුත්තේ මොකද්ද? මගෙන් රටට විය යුතු යුතුයකම මොකද්ද කියලා අපි කල්පනා කරලා දවස පටන් ගත්තොත් අපි ලොකු දෙයක් කරනවා. අපි කල්පනා කරන්න ඕන අද මං ගිහින් හොරකම් කරනවාද? අද වංචා කරනවාද? මංකොල්ල කරනවාද? පගා ගන්නවාද? රටේ තියෙන දේපල විනාශ කරනවාද? අන්න ඒ අදහස මොකද්ද තමන් දවසේ නැගිටලා කරන්න කියන එක කල්පනා කරන්න ඕන. ඒකෙන් තමන් බලන්න ඕන රටට වෙන්නේ හොඳක්ද නරකක්ද? සමාජයට වෙන්නේ හොඳක්ද නරකක්ද කියලා. ඉතින් මේක අපි සෑම කෙනෙක්ම මේ රටේ ශ්‍රී ලාංකිකව හැටියට තමන්ගෙන් රටට මේ යුතුයකම මොකද්ද කියලා දවස ආරම්භ කරොත් අපිට මේ ප්‍රශ්නේ ඉතාම කෙටි කාලෙකින් විසඳ ගන්න පුළුවන්. අර තව දෙයක් මම එකතු කරන්නම් අපේ මහාචාර්යතුමා කිව්ව එකට අපේ රටේ අර තියෙන ප්‍රධාන ආයතන ටික අපි ඒවට කියනවා බූවල්ලු කියලා. විදුලි ඒ වගේම මේ තෙල් සංස්ථාව ඒ වගේම අපේ අනිත් ආරාධ ලබන ආයතන මේ ආයතන ටික හිල්ලා අවුරුද්දකට අපිට ඩොලර් බිලියනයක් නැති වෙනවා. බිලියනයකට වඩා නැති වෙනවා. එතකොට මේ ආයතන වල ඉන්න කට්ටිය කල්පනා කරොත් අද ඉඳන් අපේ ආයතනය අලාභ ලබන තත්ත්වයට අපි පත් කරන්නේ නැහැ මේ අවුරුද්ද ඇතුළත කියලා. දැන් මම හිතන්නේ ඒගොල්ලෝගෙම විශාල පිරිසක් පාරේ ඉන්නවා. ඒ සෑම දෙනාම ගෙදර ඉඳන් දවසේ පටන් ගන්නකොට කල්පනා කරොත් අද මම අපේ ආයතනයට ලාභ ලබන දෙයක් කරනවා කියලා අපිට තව එක ඩොලර් බිලියනයක් මේ ආයතන කීපෙන් ඉතිරි කරන්න පුළුවන්. අපි තව ඩොලර් බිලියනයක් පිටරටට ණය වෙන එක නවත්තන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි සෑම පුරවැසියෙක්ම මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම Tamanට වගකීමක් තියෙනවා. අපි අර කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරක් මේක කරන්න ඕනේ කියලා. නෑ, මේ 225 විතර නෙවෙයි අපිත් මේකට වග කියන්න ඕනේ. ඒකින්ද අපි ඔක්කොම අපේ වගකීම හරියටම ඉටු කරනවා නම් අර 225ට වැරද්දක් කරන්න ඉඩක් හම්බෙන්නේ නෑනේ. අපි හරි දේ කරනවා නම් කොහොමද අර 225ක් විතරක් වැරදි කරන්නේ? ඒගොල්ලොන්ට ඉඩ හම්බෙන්නේ නැහැ ඒකට වැරදි කරන්න. ඒගොල්ලෝ නිකම්ම නිවැරදි වෙනවා එතකොට. මොකද ඒගොල්ලොන්ට වැරදි කරන්න අවස්ථාවක් නැති වෙනවා. ඒකින්ද අපි පුරවැසියා හැටියට අපි අපෙන් පටන් ගමු. අපි ගෙදරින් පටන් ගමු. අපි ගෙදරින් පටන්ගෙන අවුරුද්දක් අපි මේක කරලා බලමු. එතකොට මේ සමාජයේ මේ රට අපේ ආර්ථිකය අපි සෑම දෙයක්ම වෙනස් වෙලා අපේ අනාගත දූ දරුවන්ට හොඳ යහපත් සමාජයක්, හොඳ දියුණු රටක්, හොඳ දියුණු මිනිසුන් ඉන්න තැනකට අපිට යන්න පුළුවන්. ඒකින්ද අපි මේ ආකල්ප අපි වෙනස් කරන අපි තාර්කික මිනිසුන් බවට මේ රටේ පත් වෙමු. ඒතකොට අපි හැමදේම හරියට තේරුම් ගන්න මේ රට දියුණු කරන්න අපිට අවස්ථාව ලැබෙයි ගන්න මාත්මය. හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමන් ඉතා හොඳ තැනකින් කතාව අවසන් කරේ. අපි 225ට ඇඟිලි දික් කරනවා, දේශපාලඥයන්ට ඇඟිලි දික් කරනවා. හැබැයි අපි වැරදි පාර ගිහිලා අපි අයට වැරදි පාර යන්න අවස්ථාව හදලා දීලා තියෙන අපි මේ රටේ පුරවැසියෝ. අපි ඒ නිසා හරි පාරට එමු. අපි හරි පාරට આવොත් ඒ අයටත් අනිවාර්යෙන් හරි පාරට හරි පීලට එන්න වෙනවා. අද අපේ කාලය අවසන්. අපි විශ්වාස කරනවා අපේ සාකච්ඡාව අපේ රටේ ආර්ථික දිශානතියට යම් ආකාරයක එක්කාසුවක් කරන්න ලැබුණු සුබ නිමිත්තක් බවට පත් වෙන්නේ නැති කියලා. අද අපේ සාකච්ඡාවට සහභාගී වුණ දුරකථනයෙන් මෙගා හිට සමූහ ව්‍යාපාරී සභාපතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂතුමන්, වරලොත් ගණකාධිකාරී පාලිජයසේකර මහත්මයා, බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම මැදිරියට පැමිණියේ මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය නියෝජනය කරන දෙකම මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමේ සමාජික මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා, බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද සභාවෘතිය අපි සමාප්තිය සටහන් කරන්නේ සමගින් සුබ අනාගතයක් පිළිබඳව යහපත් සිහින හදවතේ තබා ගනිමින් අද අපේ කණ්ඩායම නිෂ්පාදන සහාය නෝකා ගමගේ, නව මාධ්‍ය සහාය හසිතා හේමමාලි, අධීක්ෂණය සහ සම්බන්ධීකරණයේ ටීඩී.කේ. ජයන්ත, නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂිනී නානායකාර, මම ගයන් කෞශල් ජයවීර. අපි හෙටත් උදෑසන 4ට සුභාරතියෙන් මුණ ගැහෙමු. සිතැඟි වඩානම්
සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇද